රයිට්. මෙතෙන්දි වගු දෙකක් තියෙනවා අපිට කතා කරන්න. එකක් තමයි ශිෂ්‍ය වගුව. අනිත් එක තමයි ලකුණු වගුව. කැමති ක්‍රමයකින් ඕගලන්ට ඕපන් කරන්න පුළුවන් access. ඊට පස්සේ අපි blank database වලට ගිහිල්ලා blank database ඩබල් ක්ලික් කරලා මේ විදිහට database එකක් ඕපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩබල් ක්ලික් කරන්නේ නැතුව අපිට මෙන්න මෙහෙම පුළුවන් access open කරගත්තට පස්සේ මෙහෙම ක්ලික් කරලා මෙන්න මේ එන පොඩි ඩයලොග් බොක්ස් එකේ එහෙම නැත්නම් පොඩි වින්ඩෝ එකේ මේ තියෙන දේවල් ෆිල් කරන්න පුළුවන්. database එකේ නම අපෙන් අහනවා මම school db කියලා නම දෙනවා. ඔයගලගේ ප්‍රැක්ටිකල් එකට අදාළව database එක හදන්නේ. එතකොට save වෙන location එකක් අහනවා. ඒකත් මම කැමති තැනක save කරනවා. right. ඊට පස්සේ create කියන බටන් එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. අපි database එකේ නමයි save වෙන තැනයි දුන්නට පස්සේ අපිට create බටන් එකේ මේ විදිහට ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි තීරණය කරන්න ඕනි අපි සිංහලෙන්ද හදන්නේ database එකේ තියෙන data දාන්න tables. එහෙම නැත්නම් අපි හදන්නේ English data දාන්නද, ඒ කියන්නේ English වලින් data type කරන්නද කියන එක මෙතනදී අපි තීරණය කරන්න ඕනි. එතකොට අපි සිංහලෙන් දානවා නම් සිංහලෙන් data දානවා නම් සිංහල Unicode අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි. ඉස්කෝල පොත කියන ෆොන්ට් එකේම ඉන්ස්ටෝල් කරලා ඒ කියන්නේ දාලා තියෙන්න ඕනි. Google ගියාට පස්සේ කරන්න පුළුවන් සිංහල Unicode කියලා ටයිප් කරන්න. එතකොට ඔයගලගෙන් අහනවා එහෙම නැත්නම් ඔයගලන්ට ටයිප් කරන්න පුළුවන් ඔයගලගේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක. සිංහල Unicode Windows 10 Windows 7 Windows 8 ඒ වගේ ටයිප් කරලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි Windows 10 වලට ආයි ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කම්පියුටර් එකේ settings වෙනස් කරලා සිංහල keyboard එක ඔයගලන්ගේ කම්පියුටර්ස් වලට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඒක අමාරු වැඩක් නෙමෙයි. සිංහල ඇඩ් කරගත්තට පස්සේ ඔයගලගේ කම්පියුටර්ස් වල පහලින් මේ විදිහේ ලැන්ග්වේජ් බාර් එකක් පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන දකුණු පැත්තේ පහළ මගේ තියෙනවා ENG කියලා. ඒ කියන්නේ මම ටයිප් කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන්. මම Alt key එකත් එක්ක shift එක press කරොත් එතන මාරු වෙනවා සිංහල වලට. එතන සිංහල වලට මාරු වුණා. දැන් මෙතන තියෙන්නේ පහළ සිං කියලා තියෙන්නේ. ඒ කියන්නේ සිංහල වලට මාරු වෙලා. එතකොට ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ඔයගලන්ට පුළුවන් ප්‍රැක්ටිකල් එක කරන්න. මම දැනට මේ 10 වසරේ පොතේ පාඩම නිසා කරන්නේ ඔයගලන්ගේ සිංහලෙන් මම ටයිප් කරන්නම්. ඔයගලන්ට ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි වලින් ටයිප් කරත් පුළුවන්. සිංහලෙන් තියෙන නිසා මම සිංහලෙන් ටයිප් කරන්නම්. එතකොට පළවෙනි වගුවේ නම තියෙන ශිෂ්‍ය වගුව කියලා. ශිෂ්‍ය වගුව. දෙවෙනි වගුව ලකුණු වගුව. ශිෂ්‍ය වගුව සහ ලකුණු වගුව. එතකොට අපිට පුළුවන් මේ ටේබල් එක දැන් මේ access open කරද්දී ආපු විදිහ මේ තියෙන්නේ. access open කරනකොට මේ විදිහට blank table එකක් එක්ක තමයි open වෙන්නේ. එතකොට මෙතනින් මම යනවා table එක තියෙන තැනට table 1 කියලා තියෙනවා. මෙතන පුළුවන් table එකේ නම වෙනස් කරන්න අපිට. මෙහෙම right click කරලා අපි යනවා
රීනේම් කියන තැනට රීනේම් ගියාට පස්සේ අපිට පුළුවන් ටේබල් එකේ නම වෙනස් කරන්න. ටේබල් එකේ නම වෙනස් කරන්න කලින් අපි ටේබල් එක ඕපන් කරලා තියන්න හොඳ නැහැ. දැන් මේ මෙසේජ් එකක් ආවා you can't rename the database object table 1 while it's open. ටේබල් එකක් ඕපන් කරලා තියද්දී එයාගේ නම වෙනස් කරන්න බෑ කියලායි මේ කියන්නේ. එතකොට අපිට පුළුවන් ඕකේ කරලා මේ ටේබල් එක ක්ලෝස් කරන්න පුළුවන්. මෙතනින් දකුණු පැත්තේ කෙළවර ක්ලෝස් බටන් එක තියෙනවා. එතනින් ක්ලෝස් කරලා ගිහිල්ලා අපිට දැන් පුළුවන් ටේබල් එකක් හදලා රීනේම් කරන්න පුළුවන්. එතකොට උඩ තියෙනවා ක්‍රියේට් මෙනු එක. ක්‍රියේට් මෙනු එකේ තියෙනවා ටේබල් එක. ඒ ටේබල් එකේ අපි යනවා ටේබල් ඩිසයින් කියන තැනට. අපි ගිය සතියේත් මෙතනට ගියා. ඩිසයින් ගිහිල්ලා අපිට පුළුවන් අවශ්‍ය කරන ටේබල් එක ඩිසයින් කරන්න. ඒත් එක්කම සේව් බටන් එක තියෙනවා වම් පැත්තේ උඩ. මෙතන ක්ලික් කරලා අපිට පුළුවන් අපේ ටේබල් එකට අපිට නමක් දෙන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් ඕකේ කරන්න. එතකොට කිසිම ෆීල්ඩ් එකක් හදපු නැති නිසා කියලා ඔයගලන්ට දැන් ටේබල් එක හදපු ගාම සේව් කරන්න යද්දි මේ මෙසේජ් එක එනවා. ඇත්තටම අපි එක ෆීල්ඩ් එකක්වත් තාම හැදුවේ නැහැ. ෆීල්ඩ් එකක් නැත්නම් අපි හදපු එක ටේබල් එකක් නෙමෙයි. අපි නිකන් ටේබල් එකක් හදන්න ගිහලා නමක් දීලා සේව් කරලා හරියන්නේ නැහැ. රයිට්. අපි එහෙනම් දෙමු මොනවද දෙන්න තියෙන ෆීල්ඩ්ස් කියලා බලමු. එතකොට මෙතනදී මම අපේ පොත ඕපන් කරගන්නවා. අපිට දෙන්න තියෙනවා ඇතුළත් අංකය. එහෙම නැත්නම් ඇතුළත් වීමේ අංකය. ඇතුළත් අංකය කියලා තියෙනවා. එතකොට මෙතන ටයිප් කරන්න පුළුවන් අපිට ඇතුළත් අංකය කියලා. ඇතුළත් අංකයේ data type එක නැත්නම් දත්ත ප්‍රරූපයේ තියෙනවා text කියලා. එතන මෙතන අපිට දාන්න පුළුවන් text. දැන් බලන්න මෙතන data types ගත්තාම දත්ත වර්ග කිහිපයක් තියෙනවා. short text, long text යනාදී වශයෙන් තියෙනවා. මම මේ ටික පොඩ්ඩක් කතා කරන්නම් මේ වෙලාවේ. ගිය සතියේත් කතා කරා. දැන් අපිට අකුරු වචන සහ විශේෂ අනුලක්ෂණ ඔය at sign එක ampersand එහෙම දාන්න ඕන නම් අපි text කියන වර්ගයේ දත්ත ප්‍රරූපයක් නැත්නම් data type එකක් තමයි තෝරන්නේ. එතකොට මෙතෙන්දී අපි බලන්න ඕනේ මේ ඇතුළත් කරන දත්තය එච්චර දිග text එකක් නෙමෙයි නම් short text. එතකොට ඔයගලන්ට පුළුවන් short text select කරලා බලන්න 255ක් අකුරු type කරන්න පුළුවන්. අපි long text දුන්නොත් එතකොට මෙතන සීමාවක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ 255ට වඩා පුළුවන්. එතකොට අපිට ඇතුළත් වීමේ අංකයට යන්නේ characters කිහිපයක් නම් අපි හිතමු characters 5යි කියලා. එතකොට මෙතන 5 දාන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් යනවා නම් ඒක අඩු කරන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් දත්ත ප්‍රරූප ගත්තාම අපිට පේන්න තියෙනවා අපිට දෙන්න පුළුවන් number කියන්නේ සංඛ්‍යාත්මක දත්ත දශම සහිත හෝ දශම රහිත number. එතකොට date එකක් හෝ time එකක් අපි store කරන්න යනවා නම් ගබඩා කරන්න යනවා නම් උදාහරණයක් විදිහට date of birth එකක් හරි යම්කිසි පාඩමක් හෝ පන්තියක් හෝ ආරම්භ කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි date time කියලා දානවා. currency මුදල් වර්ගයක් නම් currency automatically 1 2 3 4 5 එන්න නම් records වලට අපි දාන auto number. ඒතර පළවෙනි දත්තේ දාද්දි 1 automatically table එකට එනවා. දෙවෙනි දත්තේ දාන්න හදද්දි 2 එනවා.
යනාදී වශයෙන් numbers එනවා. ඊට පස්සේ yes no answers යම්කිසි තත්ත්වයක් ගැන අහනකොට අපි හිතමු සමත්ද අසමත්ද. එතකොට yes no ඊට පස්සේ ඕකේද නැද්ද, true ද false ද වගේ අවස්ථාවල අපි yes no data type එක දානවා. පින්තූරයක් දානවා නම් OLE object, hyperlink නම් hyperlink, ඒ වගේ තියෙනවා. අපිට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. අත්‍යවශ්‍ය කරන ටික මම කතා කරේ. එතකොට මෙතෙන්දී අපිට ගැලපෙන short text කියන වර්ගය ඇතුළත් අංකය. ඊට පස්සේ මුලකුරු සමග වාසගම ටෙක්ස්ට් විදිහට තියෙනවා. මුලකුරු සමග වාසගම. මුලකුරු සමග වාසගම ඒකත් ෂෝට් ටෙක්ස්ට් විදිහට තියෙනවා. ඊට පස්සේ උපන් දිනය තියෙනවා. උපන් දිනය. එතකොට මෙතෙන්දී අපිට අර date time කියන වර්ගය දාගන්න පුළුවන්. ඒ උදාහරණය මෙතනට ගැලපෙනවා. ඊට පස්සේ අපි බලමු තව මොනවද දාන්න තියෙන්නේ. පුතේ මේක දාන්න ඕනේ අරකට. මන්ද සද්ද කරන්න එපා. සද්ද මෙතනට එන්නේ. මොකක්ද කරන්නේ? ඒ දන්නේ නැති. මොකක්ද? මොකක්ද කරන්නේ? right අපි කතා කර හිටියේ ඊළඟ දත්ත ප්‍රරූපය සහ ෆීල්ඩ් එකේ නම ගැන. එතකොට අපිට ඊට පස්සේ දාන්න තියෙනවා දුරකථන අංකය සහ ඇතුළත් ගාස්තුව. දුරකථන අංකය ඇතුළත් ගාස්තුව. එතකොට අපි දාමු දුරකථන අංකය දුරකථන අංකයට ෂෝට් ටෙක්ස්ට් ගැලපෙනවා. සයිස් එක 10ක් තිබ්බත් ඇති. ඇතුළත් ගාස්තුව. ඇතුළත් ගාස්තුව මුදල් ප්‍රමාණයක් එන්නේ අපි එතකොට කරන්සි කියලා දෙනවා. කරන්සි. මෙන්න මේ ෆීල්ඩ්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ෆීල්ඩ්ස් තියෙනවා 5ක්. එතකොට මේ වගුව අපි ශිෂ්‍ය වගුව කියලා නම් කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි ගිය සතියේ කතා කරා වගුවක් වුණාම ඒ වගුවේ තියෙන දත්ත අනන්‍යව හඳුන්වන්න පුළුවන් කමක් තියෙන ෆීල්ඩ් එකක් හෝ කිහිපයක් අපි තෝරන්න ඕනි. ඒ කියන්නේ ප්‍රයිමරි කී එකක් නැත්නම් මූලික යතුරු විදියට ෆීල්ඩ් එකක් හඳුන්වන්න ඕනි. එතකොට මෙතන එක ශිෂ්‍යයෙක් අනන්‍යව හඳුන ගන්න අපිට පුළුවන් ඒ ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය පාවිච්චි කරන්න. මොකද ඒ ඇතුළත් වීමේ අංකය වෙන ශිෂ්‍යයෙකුට දෙන්නේ නැහැ. ඒ ශිෂ්‍යයාට විතරයි දෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ ෆීල්ඩ් එක මේ විදිහට ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන උඩ කීබෝඩ් එකේ නෙමෙයි රිබන් එකේ තියෙන උඩ ප්‍රයිමරි කී. මෙතන ක්ලික් කරනකොට ඔයගලන්ට පේනවා ඇතුළත් වීමේ අංකයට ප්‍රයිමරි කී ඇප්ලයි වෙනවා. නමක් දෙන්න අපි සේව් බටන් එකේ ක්ලික් කරනවා. සේව් වම් පැත්තේ උඩ කෙළවරේ තියෙනවා. එහෙම නැත්නම් ටේබල් එකේ ක්ලෝස් බටන් එක තියෙනවා දකුණු පැත්තේ කෙළවර. එතන ක්ලික් කරත් අපිට පුළුවන් ටේබල් එකට නමක් දෙන්න. ක්ලෝස් කරන දාපුවාම අපෙන් අහනවා නමක් දෙනවද කියලා. එතකොට නමක් දෙන්න පුළුවන් yes කියලා. එහෙම නැත්නම් සේව් ගිහිල්ලා අපිට පුළුවන් නමක් දෙන්න මේ විදිහට ශිෂ්‍ය වගුව කියලා නමක් දෙන්න පුළුවන්. ඕකේ.
right. එතකොට අපි දැන් හැදුවා ශිෂ්‍ය වගුව. ඔයගලන්ට පේනවා ශිෂ්‍ය වගුව මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් මෙන්න මේ විදිහට දත්ත දාන්න අවශ්‍ය කරන view එක ඕපන් වෙනවා. එතකොට ටේබල් එකේ right click කරලා අපිට බලන්න පුළුවන් උඩ save close. එතකොට කීපයක් ඕපන් වෙලා තියෙනවා නම් close all, ටේබල් කීපයක් ඕපන් කරලා තියෙනවා නම් ටේබල් එකට වෙනස්කමක් කරනවා නම් design view, ටේබල් එකට දත්ත දානවා නම් data sheet view. එතකොට අපි මේ දැන් ඉන්නේ data sheet view එකේ. එතකොට data sheet view කියන එක select වෙලා තියෙනවා. වෙනස්කමක් කරනවා නම් අපි design view ගිහිල්ලා මෙහෙම table structure නැත්නම් table එකේ view එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට හදන්න තියෙනවා නැවත තවත් වගුවක් හදන්න තියෙනවා. ඒ වගුව අපි බලුවොත් ලකුණු වගුව කියලා තියෙනවා. ලකුණු වගුවේ විභාග අංකය, ඇතුළත් අංකය යනාදී වශයෙන් අපිට දීලා තියෙනවා field names. බලමු මේවා කොහොමද ඇතුළත් කරන්න කියලා. right. මෙතෙන්දී අපි ඊළඟ වගුව හදද්දී යනවා create වල තියෙනවා table design ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ දන්නවා names දෙන්න ඕනේ. right. එතකොට පළවෙනි එක විභාග අංකය තිබුණා දත්ත ප්‍රරූපය text කියලා තියෙනවා. ඊට පස්සේ ඇතුළත් අංකය තියෙනවා. ඒකත් text විදියට තිබුණේ. අපි ඔයගලන්ට මතක ඇති කලින් වගුවේදී ඇතුළත් අංකයේ size එක 4 දුන්නා. මේකත් 4 දෙමු. ඊට පස්සේ ගණිතීය විද්‍යාව, ඉංග්‍රීසි සහ වර්ෂය කියලා තියෙනවා. ගණිතීය විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් වල ලකුණු දාන්න තියෙන්නේ. එතකොට අපිට ලකුණු දාන්න නම් වටිනාකමක් තියෙන දත්ත විදිහට ඒ අංක ඇතුළත් වෙන්න ඕනි. right. ඒතර ගණිතය ඊට පස්සේ අපිට තියෙනවා විද්‍යාව, ඉංග්‍රීසි. ගණිතය, විද්‍යාව අපි numbers විදිහට දාමු, ලකුණු දාන්න. සහ ඉංග්‍රීසි වලත් ලකුණු අපි number විදිහට set කරනවා. ඊට පස්සේ වර්ෂය කියලා තියෙනවා. මොන අවුරුද්දේද මේ විභාගය තියෙන්නේ කියන එක. වර්ෂය කියන එක short text එකක් විදිහට තියෙනවා. number එකක් විදිහට තිබ්බත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්ද කියන එක අපි short text මෙතන 4 කියලා දීපුවාම ඇති. මොකද අවුරුද්දක් දාන්න සාමාන්‍යයෙන් characters 4ක් ඇති. මේ විදිහට. එතකොට අපි බලමු
ඉතුරු කොටස දැන් මේකේ අපිට ඊට පස්සේ ප්‍රයිමරි කී එකක් දෙන්න තියෙනවා මූලික යතුර. මූලික යතුර අපි දෙමු මෙතනින් වඩාත් ගැළපෙන ෆීල්ඩ් එක තෝරලා. එතකොට අපේ පොතේ ගත්තොත් එහෙම විභාග අංකයට තමයි මූලික යතුර නැත්නම් ප්‍රයිමරි කී දීලා තියෙන්නේ. විභාග අංකයට. විභාග අංකය කියන එක ඒ ශිෂ්‍යයාගෙන් වෙන ශිෂ්‍යයෙකුට යන්නේ නැහැ. හැබැයි එක විභාග අංකයක් සහිතව තමයි ළමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන මේ හැම සබ්ජෙක්ට් එකකටම පෙනී හිටින්නේ. සබ්ජෙක්ට් තුනක් තියෙනවා. එක විභාග අංකයයි. දැන් ඔයගොල්ලෝ විභාගයට යනකොට එක අංකයයි දෙන්නේ සියලු විෂයන් වලට උත්තර ලියන්න. එතකොට මෙතනදී අපිට විභාග අංකය ගන්න පුළුවන් මූලික යතුර විදිහට ප්‍රයිමරි කී. right. දැන් අපිට පුළුවන් මේ වගුව සේව් කරන්න. වම් පැත්තේ තියෙන උඩ සේව් බටන් එක. මෙතනින් ගිහිල්ලා අපි සේව් කරනවා. සේව් කරන්න ගියාම අපේ නමක් අහනවා. අපි ලකුණු වගුව විදිහට මේ වගුව සේව් කරනවා. ඕකේ. right. ඊට පස්සේ අපි බලමු අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දැන් වගු දෙකක් අපි හදලා ඉවරයි. ලකුණු වගුව සහ ශිෂ්‍ය වගුව. තාම දත්ත දැම්මේ නැහැ. දැන් අපි බලමු අපිට දාන්න තියෙන දත්ත මොනවද කියලා. ඒ දත්ත දාන්න කලින් වගු අතර සම්බන්ධතා ගොඩනැගීම කියලා තියෙනවා. ඒතර වගු අතර සම්බන්ධතා ගොඩනගද්දී අපිට තියෙනවා සම්බන්ධතා වර්ග කිහිපයක් ගැන කතා කරන්න. එකක් තමයි එක එක සම්බන්ධතාව කියන එක. one to one relationship. එක එක සම්බන්ධතාව. එතකොට එක එක සම්බන්ධතාවය කියන එක ගැන අපි බැලුවොත් එහෙම මෙතනදී මෙන්න මේ වගු දෙක සලකන්න පුළුවන්. මෙතන තියෙනවා ශිෂ්‍ය වගුව සහ ලකුණු වගුව. එතකොට එක ශිෂ්‍යයෙක් ගත්තොත් ඇතුළත් වීමේ අංකය 1426. එයාට ලකුණු වගුවේ තියෙන එක රෙකෝඩ් එකයි. එක ලේඛනයයි. 1427 ඇතුළත් වීමේ අංකය දරන එක්කෙනාට තියෙන්නේ ඇතුළත් වීමේ අංකය 1427න් ලකුණු වගුවේ එක රෙකෝඩ් එකයි. එතකොට එක වගුවක එක ලේඛනයක් වෙනුවෙන් තවත් වගුවක එක ලේඛනයක් නම් තියෙන්නේ. අපි කියනවා මේ වගු දෙක අතර තියෙන සම්බන්ධතාවයට ඒ එක එක සම්බන්ධතාවය කියලා. one to one relationship. අනිත් රිලේෂන්ෂිප් වර්ගයට අපි ගියොත් අපි කියනවා එක බහු සම්බන්ධතාවය one to many. අපි උදාහරණය බැලුවොත් මෙන්න මෙතන තියෙනවා කවිඳු ප්‍රභාෂ්වරගේ 1426 කියන ඇතුළත් වීමේ අංකයට අදාළව පහසුකම් ගාස්තු වගුවේ ලේඛන දෙකක් තියෙනවා. එයා පහසුකම් ගාස්තුව ජනවාරි 4ක් ගෙවලා රුපියල් 40ක් ජනවාරි 6 ගෙවලා තියෙනවා. එයා ආයේ ජනවාරි 12 ගෙවලා තියෙනවා 80ක්. එතකොට එක ටේබල් එකක එයා ඉන්නේ එක තැනක විතරයි. එයා ඉන්නවා කියන්නේ එයාගේ රෙකෝඩ් එක තියෙනවා 1426 ඇතුළත් වීමේ අංකයෙන්. ඔය අංකයෙන්ම වෙනත් ටේබල් එකක ලේඛන දෙකක් තියෙනවා. එතකොට උඩින් තිබ්බ ටේබල් එක ශිෂ්‍ය වගුව, පහළින් තිබ්බ ටේබල් එක පහසුකම් ගාස්තු වගුව. මේ වගු දෙක අතර සම්බන්ධතාවය අපි කියනවා එක බහු. අනිත් එක තමයි බහු සම්බන්ධතාවය many to many. මෙන්න මෙතන තියෙනවා කවිඳු ප්‍රභාෂ්වර වෙනුවෙන් ක්‍රීඩා වගුවේ ක්‍රීඩා තියෙනවා. බලමු කවිඳුගේ අංකය 1426. එතකොට
මේක මේ උඩ වගුවෙන් පැහැදිලි කරන එක ලේසි. කවිඳු ප්‍රභාස්වර 1426 එයාගේ අංකය. මෙතනත් ආයි ඊට පස්සෙත් 1426 කවිඳු ප්‍රභාස්වර කියලා තියෙනවා. ඔයගලන්ට පේනවා දත්ත පුනර්කරණය වෙලා තියෙනවා. එකම නම එකම අංකය නැවත නැවත යෙදිලා උපන් දිනයත් නැවත නැවත යෙදිලා මේක දත්ත වගුව වලට ගැලපෙන ක්‍රමය නෙමෙයි. ඒ කියන්නේ බහුබහු සම්බන්ධතා අපි තියන්නේ නැහැ. ඩේටාබේස් හදනකොට ඒවා වෙනස් කරන්න ඕනි. එතකොට කවිඳුට ක්‍රීඩාව විදියට ක්‍රිකට් තියෙනවා, ආයි පාපන්දු තියෙනවා. මොහොමඩ් මලික්කාර් ගත්තාම එයා වෙනුවෙන් ක්‍රීඩා 3ක් තියෙනවා. ජනිත් ආශේක ගත්තාම එයා වෙනුවෙන් ක්‍රීඩා 2ක් තියෙනවා. එතකොට නම පැත්තෙන් ගත්තාම එහෙමයි, ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ක්‍රිකට් වෙනුවෙන් කවිඳු ඉන්නවා, ආයි ක්‍රිකට් වෙනුවෙන් මොහොමඩ් මලික්කාර් ඉන්නවා, ආයි ක්‍රිකට් වෙනුවෙන් ජනිත් ආශේකත් ඉන්නවා. එතකොට ශිෂ්‍යයා පැත්තෙන් ගත්තාම එක ශිෂ්‍යයෙකුට ක්‍රීඩා ගොඩකට ඉන්න පුළුවන්. එක ක්‍රීඩාවක් ගත්තොත් ඒ ක්‍රීඩාව වෙනුවෙන් සිසුන් කිහිප දෙනෙකුට පෙනී හිටින්න පුළුවන්. එතකොට අපි කියනවා මේ වගු දෙක වෙන් කරොත් ශිෂ්‍ය සහ ක්‍රීඩා කියලා. වගු දෙක අතර තියෙන මෙනි ටු මෙනි නැත්නම් බහුබහු සම්බන්ධතාවයක්. මේ වගේ සම්බන්ධතා තියෙනවා. තව අර ඒක බහු කියප එක බහු ඒක කියලාත් අපිට හඳුන්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙතන තියෙනවා අපි දැන් බලමු අපේ ප්‍රැක්ටිකල් එකේ කොහොමද ප්‍රයිමරි කී එක දාලා ඊට පස්සේ රිලේෂන්ෂිප් එක හදන්න කියලා. අපි ඇත්තටම දැනටම ප්‍රයිමරි කීස් දාලා තියෙන්නේ. එතකොට අපි රිලේෂන්ෂිප් එකක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ගොඩනගනකොට access database එකේ යනවා database tools කියන තැනට. මේ database tools වල තියෙනවා relationships. එතන ක්ලික් කරලා අපිට පුළුවන් සම්බන්ධතා ගොඩනගන්න මේ වගු දෙක අපිට වෙන වෙනම ඇඩ් කරගන්න පුළුවන්. අපි මේ ඇඩ් කරන්නේ relationship diagram කියන තැනට. ඒක ඔයගලන්ට පේනවා relationships කියලා ඇවිල්ලා මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මෙතෙන්දී අපි relationship එකක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ගොඩනගනවා මේ වගු අතර ලකුණු වගුව සහ ශිෂ්‍ය වගුව. මෙතෙන්දී අපි ගැළපෙන ශේෂ්ත්‍ර දෙකක් යා කරනවා සම්බන්ධ කරනවා. එතකොට මම ටේබල් දෙක තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් කරා. වම් පැත්තේ ඇතුළත් අංකය දකුණු පැත්තේ ලකුණු වගුවේ තියෙනවා. එතකොට මම drag and drop කරනවා ඒ fields දෙක නැත්නම් ශේෂ්ත්‍ර දෙක. ඊට පස්සේ අපෙන් අහනවා මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ වම් පැත්තේ ශිෂ්‍ය වගුවෙන් ඇතුළත් අංකය දකුණු පැත්තේ ලකුණු වගුවෙන් ඇතුළත් අංකය. හරි. ওই දෙක තමයි සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගු දෙක අතර අපෙන් අහනවා අවස්ථා තුනක් enforce referential integrity ඒකත් enforce කරනවා. cascade update ඒකත් අපි දා ගන්නවා enable කර ගන්නවා. ඊට පස්සේ cascade delete enable කර ගන්නවා. ඊට පස්සේ relationship type එක තියෙනවා one to many. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලකුණු වර්ග කිහිපයක් තියෙන්න පුළුවන් කියන අදහස. එතකොට referential integrity කියලා කිව්වේ වම් පැත්තේ ගත්ත ශිෂ්‍ය වගුවට අපි දත්ත දාන්න නැතුව අපිට ලකුණු වගුව පුරවන්න බෑ. මොකද විභාග අංකය දැම්මට ඇතුළත් අංකය කියන එක පුරවන්න නම් ඊට කලින් ඇතුළත් අංකය දාලා තියෙනවා. එතකොට වන් පැත්තේ ටේබල් එක ශිෂ්‍ය වගුව, මෙනි පැත්තේ ටේබල් එක ලකුණු වගුව. ඔයගලන්ට පේනවා මේ රූප සටහනින් වම් පැත්තේ ශිෂ්‍ය වගුව, මෙනි පැත්තේ ලකුණු වගුව. එතකොට වන් පැත්තේ ටේබල් එකට ශිෂ්‍ය වගුවට දත්ත දාලා තමයි මෙනි පැත්තේ දත්ත දාන්නේ අපි referential integrity එක enforce කරමු. cascade update කියලා කියන්නේ මේ one to many relationship එකේ වන් පැත්ත නැත්නම් ශිෂ්‍ය වගුවේ අපි දත්තයක් වෙනස් කරොත් අනිත් වගුවට බලපාන විදිහට automatically
ඒ වෙනස් කරපු දත්තය අනිත් වගුවේත් අප්ඩේට් වෙනවා. එතකොට අපි ශිෂ්‍ය වගුවේ ඇතුළත් අංකය වෙනස් කරොත් ලකුණු වගුවේ ඇතුළත් අංකයත් ඒ අනුව වෙනස් වෙන්න ඕනි. අන්න ඒක වෙන්න කියලා තමයි මේ කැස්කේඩ් අප්ඩේට් කියන තැනට හරියක් දාලා තියෙන්නේ. කැස්කේඩ් ඩිලීට් කියලා කියන්නේ one to many relationship එකේ එහෙම නැත්නම් මේවා one to one විදියට ගන්නත් පුළුවන්. one to one relationship වලදීත් මේ වැඩේ හරියනවා. එතකොට මෙතනදී ශිෂ්‍ය වගුවේ ඇතුළත් වීමේ අංකයක් සහිත ලේඛනයක් ඩිලීට් කරොත් ඒ ඇතුළත් වීමේ අංකයෙන් තියෙන අනෙකුත් ලේඛන ලකුණු වගුවේ තියෙන ඒවාත් ඔටෝමැටිකලි ඩිලීට් වෙනවා. මේ කැස්කේඩ් ඩිලීට් කියන අවස්ථාවත් අපි දාගෙන තිබුණොත්. එතකොට one to many relationship එකදී මේ one පැත්තේ table එක parent table එක කියලත් දකුණු පැත්තේ table එක child table එක කියලත් හඳුන්වන්න පුළුවන්. එතකොට මෙතෙන්දී parent table එක ශිෂ්‍ය වගුව, child table එක ලකුණු වගුව. parent table එකට දත්ත දාන්න නැතුව child table එකට දත්ත දාන්න බෑ මේ referential integrity එක enforce කරලා තිබුණොත්. එතකොට මේ වගේ theory කොටසක් අපිට මෙතෙන්දී ඉගෙන ගන්න පුළුවන්. අපි create button එකේ click කරනවා. ඔයගලන්ට පේනවා one to many කියන එක represent වෙනවා. one පැත්තේ one many පැත්තේ අනන්තයේ ලකුණ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන relationship diagram එක මේ diagram එක අපිට save කරන්න පුළුවන්. මම නිකම්ම close කරන්න ගියත් මගෙන් අහනවා save කරන්නද yes දෙනවා. එතකොට relationship diagram එකත් save වෙනවා. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා දත්ත දාන්න තියෙනවා. දත්ත දානකොට මේ රූප සටහනේ තියෙන්නේ නම් table open කරලා තමයි දත්ත දාලා තියෙන්නේ. එතකොට පළවෙනි කෙනා ඉන්නවා 0.01 කරුණාජීව RJC 2003 8 වෙනි මාසේ 10 ඉපදිලා තියෙන්නේ. ෆෝන් නම්බර් එකක් තියෙනවා. එතකොට අපි මේ දත්ත දානවා නම් අපිට පුළුවන් access open කරලා අර one to many relationship එකේ one පැත්තේ table එක open කරගන්න පුළුවන්. ශිෂ්‍ය වගුව අපි open කරගන්නවා. ශිෂ්‍ය වගුවට අපිට දත්ත දාන්න පුළුවන්. ඇතුළත් වීමේ අංකය විදියට තියෙනවා 0.01 මුලකුරු සමග නම කරුණාජීව R JC RJC උපන්දිනේ අපි දාද්දි අපිට ලේසි. මෙතන තියෙන 8 වෙනි මාසේ 10 8 වෙනි මාසේ 10 දිනයක් සිලෙක්ට් කරලා 8 වෙනි මාසේ කියලා කියන්නේ ඕගස්ට් 10 සිලෙක්ට් කරලා අවුරුද්ද වෙනස් කරපුවාම හරි 2003 දුරකථන අංකයක් තිබුණා 0.715යි 648යි 453. ඇතුළත් වීමේ ගාස්තුව විදියට තියෙනවා රුපියල් 560ක්. මෙතන 560 දාන්න පුළුවන්. නමුත් ඔයගලන්ට පේනවා මෙතන ඩොලර් විදියට එන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. මම ලේසි තැනක් ඔයගලන්ට කියලා දෙන්නම්. අපිට පුළුවන් මේ ටේබල් එකේ ඩිසයින් view එකට ගිහිල්ලා design view මේකේ අපිට පුළුවන් මේ ඇතුළත් වීමේ ගාස්තුව කියන පේලියේ ක්ලික් කරලා format කියන තැන අපිට පුළුවන් rupees එන්න කියලා දෙන්න. double quotes අපි type කරලා එතකොට මෙතෙන්ද ඉංග්‍රීසි වලට මාරු වෙන එක හොඳයි. double quotes ඇතුලේ අපි rupees කියලා type කරනවා. ඊට පස්සේ අර 1000ක් එනකොට කමාවක් එන්න කියලා දෙන්නේ මෙන්න මෙහෙම. ශත
දශම ස්ථාන දෙකකට එන්න කියලා දෙන්නේ මෙන්න මේ විදියට. ඒතර මේකට කියනවා කස්ටම් ෆෝමැට් එකක් කියලා. රුපීස් විදියට එන්න 1000ට වැඩි ඒවා આવොත් කමාවක් දාලා සෙපරේට් කරන්න. දශම ස්ථාන આવොත් දශම ස්ථාන දෙකකින් දෙන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි නැවත data sheet view එකට මාරු වුණොත් අපි ගන්නවා save කරනවාද yes. ඒක ඔයගලන්ට පේනවා මෙතන රුපීස් කියලා පෙන්වුම් කරනවා. ඒත් එක මෙතනට ධන ලකුණක් ඇවිල්ලා තියෙනවා. ඒ ධන ලකුණ එන්න හේතුව තමයි අපි database tools වල හදපු relationship එක. දැන් one පැත්තේ table එකට දත්තයක් දාපුවම එයාට අදාළ many records අපිට දාන්න පුළුවන්. මෙන්න මේ ධන ලකුණ ක්ලික් කරලා. Microsoft Access cannot save the form or report because it displays characters from a language that cannot be saved in the current. ඒ වගේ මෙසේජ් එකක් එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. විභාග අංකය අපිට දාන්න තියෙනවා. කරුණාජීවිත විභාග අංක දෙකක් තියෙනවා. 1001 එකක්. එයා ගණිතයට 67යි, විද්‍යාවට 45යි, ඉංග්‍රීසි 78යි, 2013 අවුරුද්ද ලියලා තියෙනවා. ඊට පස්සේ අපිට ටැබ් කී එක ප්‍රෙස් කරන්න පුළුවන්, නැත්නම් ක්ලික් කරන්නත් පුළුවන්. ඊළඟ දත්තේ දාන්න 1101යි විභාග අංකය, 56යි ගණිතයට, 64යි විද්‍යාවට, ඉංග්‍රීසි වලට 51යි, 2014 අවුරුද්ද. මේ විදිහට දත්ත දාන්න පුළුවන්. එතකොට මේ විදිහට දත්ත දාලා අපිට මෙහෙම ක්ලෝස් කරලා ගන්න පුළුවන්. එතකොට ලකුණු වගුව බැලුවොත් ලකුණු තියෙනවා රෙකෝඩ්ස් දෙකක්. වෙන වෙනම බැලුවොත් ශිෂ්‍ය වගුව ගත්තොත් ශිෂ්‍ය වගුවේ එක ශිෂ්‍යයෙක්ගේ විස්තර තියෙනවා. එතකොට මෙයා parent table එක ශිෂ්‍ය වගුව, child table එකේ දත්ත බලන්න පුළුවන් ප්ලස් ලකුණු ක්ලික් කරලා. මේ විදිහට යාගේ exam දෙකක් තිබිලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති අපි දාන්න ගියොත් එහෙම දත්ත ශිෂ්‍ය වගුවට දාන්න නැතුව ලකුණු වගුවට අපි එහෙම ඕනනම් දාන්න උත්සාහ කරලා බලමු. ලකුණු වගුවට ගිහිල්ලා දැන් ඇතුළත් වීමේ අංකය ශිෂ්‍ය වගුවෙන් බැලුවොත් 0.1 කියන එකේනා විතරයි ඉන්නේ. මම ලකුණු දාන්න හැදුවොත් එහෙම යම්කිසි එක්සෑම් එකකට 0.2 කියලා කෙනෙක්ගේ. ඒතර මේවට ලකුණු දාලා මම සේව් කරන්න හැදුවොත් සේව්. ඒතර මම වැරද්දක් කරනවා. You cannot add or change record because a related record is required in table ශිෂ්‍ය වගුව. එතකොට referential integrity කියන්නේ මෙන්න මේක. මේ වගේ ඇතුළත් වීමේ අංකයක් තියෙන ළමෙක් තාම ශිෂ්‍ය වගුවේ නැහැ. එතකොට ශිෂ්‍ය වගුවේ නැති අංකයකට ලකුණු වගුවේදී ලකුණු දාන්න බෑ. එතකොට අපි keyboard එකේ escape key එක press කරලා step එකක් ආපස්සට එනවා. දැන් අපි අනිත් එක බලමු. අපි ඔයගලන්ට මතක ඇති cascade update කියලා එකක් දුන්නා. එතකොට මෙතන ඇතුළත් වීමේ අංකයේ 0.1 තියෙන්නේ ශිෂ්‍ය ලකුණු වගුවේ, ශිෂ්‍ය වගුවේ තියෙන්නේ 0.1. අපි ශිෂ්‍ය වගුවේ මේ අංකය වෙනස් කරොත් 0.1 නෙමෙයි 0.2 කියලා. මේක ලකුණු වගුවෙත් මේක වෙනස් වෙන්න ඕනේ ඇතුළත් වීමේ අංකය. ලකුණු වගුවට ගිහින් බැලුවොත් අපි බලමු ක්ලෝස් කරලා ඕපන් කරලා බලමු. ශිෂ්‍ය වගුවේ මම දැම්ම 1 වෙනුවට 2. ලකුණු වගුවේ බලමු. ඔටෝමැටිකලි 2 වෙලා තියෙනවා. ඊට පස්සේ අපි cascade delete කියලා එකක් දුන්නා relationship හදනකොට. ශිෂ්‍ය වගුවට ගිහලා මම මේ රෙකෝඩ් එක මෙහෙම right click කරලා delete කරොත් අපෙන් අහනවා
Relationships that specifies cascading deletes are about to cause one records in the table. ඒ කියන්නේ cascade delete කියන එක දීලා තිනවා. මම මෙතන yes දුන්නොත් මේ අංකයෙන් තියෙන සියලු data අනිත් table උත් හොයලා delete කරනවා. yes දීලා බලමු. එතකොට ලකුණු වගුවේ එයාට අදාළ දත්ත ටික මේකිලා. ශිෂ්‍ය වගුවෙත් නෑ ලකුණු වගුවෙත් නෑ. ඒතර cascade delete සහ cascade update දීපුවම අපි ඔන්න ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එතකොට access වල data delete වුණාට පස්සේ අපිට undo කරන්න තැනක් නැහැ. අලුතෙන් දත්ත දාන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා දැන් ඔක්කොම ආයෙ මුලින් ඉඳන් දායි වෙලාව යනවා කියලා. මම data කලින් දාලා තියෙනවා. කලින් දාලා තියෙන data ඔයගලන්ගේ පහසුවට ස්කූල් කියන database එකේ ඒකට මේ තියෙන්නේ ලකුණු වගුවේ ලකුණු කීපයක් දාලා තියෙනවා. මෙතන ශිෂ්‍ය වගුවේ ශිෂ්‍යෝ 6 දෙනෙක් ඉන්නවා. ඒත් ඔයගලන්ට යමක් අහන්න දෙයක් කියන්න දෙයක් තියෙනවා නම් දැන් කියන්න පුළුවන්. එහෙම දේවල් නෑ වගේ සුපුරුදු පරිදි. දැන් අපි ඊළඟ කොටසට යමු. අපිට හදන්න තියෙනවා ඊට පස්සේ ආකෘති පත්‍ර නැත්නම් ෆෝම්ස් හදන්න තියෙනවා මේ වගේ. ෆෝම්ස් හදනකොට අපිට හරි ලේසි අපි create වලට යනවා. create ගිහිල්ලා form කියන group එකේ තියෙන icons කීපයක් මෙතනින් අපි යනවා මේ form කියන තැනට. form wizard යන්නත් පුළුවන්. මේ තියෙන අනිත්‍ය ඔයගොල්ලෝ try කරන්න. form කියන තැනට ගිහිල්ලා මම හදනවා form එකක් බලන්න ශිෂ්‍ය වගුවට automatically form එකක් හැදුනා. එතකොට අපි සම්බන්ධතාවයක් ගොඩනගපු නිසා ශිෂ්‍ය වගුව සහ ලකුණු වගුව අතර ඔයගලන්ට පේනවා ශිෂ්‍යයාගේ ලකුණුත් සම්බන්ධ කරලා තමයි form එක හැදිලා තියෙන්නේ. එතකොට මේ form එක මට run කරන්න පුළුවන් වම් පැත්තේ උඩ තියෙනවා form view එක. එතන click කරලා form එක වැඩසටහනට දාගන්න පුළුවන්. එතකොට මේ කරුණාජීව විභාග දෙකකට ඉඳලා තියෙනවා. එතකොට මම මෙතනින් next කරොත් මේ යන්නේ ඊළඟ විභාගය බලන්න. පහලින් next කරොත් මේ යන්නේ ඊළඟ ශිෂ්‍යයාගේ ලකුණු බලන්න. next click කරොත් දැන් සෝමරත්නගේ විස්තර ආය next කරොත් රාසපුත්‍රම්ගේ විස්තර එයා විභාග දෙකකට ඉඳලා තියෙනවා. දැන් එතකොට අපිට මේ table එකේ වෙනසක් කරන්න ඕන නම් අපි table එකේ මැද right click කරලා design view ගියත් හරි. එහෙම නැත්නම් table එකේ ශීර්ෂයේ right click කරලා design view ගියත් හරි. එහෙම නැත්නම් වම් පැත්තේ තියෙනවා views වලින් design view වලට ගියත් හරි. ඒ කොතනින් හරි අපි design view යමු. ගිහිල්ලා අපිට පුළුවන් මේ table එකට වෙනස්කම් කරන්න. අපිට පුළුවන් මේ table එකේ සියල්ල control A වලින් select කරන්න පුළුවන්. ඊට පස්සේ right click කරලා මේ layout කියන තැන remove layout කියලා තමයි වෙනස්කම් කරන්න පුළුවන්. layout remove layout click කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇතුළත් වීමේ අංකයට මෙච්චර ඉඩක් ඕන නැත්නම් මේ විදිහට අඩු කරන්න පුළුවන්. මේ අනුකුත් ඒවත් අපිට මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒවටත් එච්චර ඉඩක් ඕන නැත්නම් ඒවත් අපිට පුළුවන් මේ විදිහට අඩු කරගන්න පුළුවන්. ලකුණු වගුව තියෙනවා අවශ්‍ය පරිදි එහෙම තියාගන්න පුළුවන්. දැන් අපිට බටන් එකක් එහෙම දාගන්න ඕන නම් අපිට පුළුවන් මේ උඩ form design එකේ තියෙන controls අපිට බටන් එකක් දාගන්න ඕන නම් බටන් වල ක්ලික් කරලා අපි අපේ form එකේ මේ විදිහට අඳිනවා.
ඔයගලන්ගේ පොතේ මේවා තියෙනවා ස්ටෙප් විදිහට. එතකොට බටන් එකෙන් මොකද කරන්න පුළුවන් කියලා අහනවා. දැන් අපිට යන්න ඕන නම් next record එක, previous කලින් record එක, අන්තිම record එක, පළවෙනි record එක, ඒ කියන්නේ පළවෙනි ළමයාගේ විස්තර, ඒ වගේ බලන්න යන්න ඕන නම් මේ record operation වලට යනවා. record navigation වලට යනවා. record operation කියලා කියන්නේ අපිට delete කරන්න, අලුතෙන් එකක් add කරන්න, save කරන්න එහෙම buttons දාගන්න පුළුවන්. form operation කියන්නේ form එකක් open කරගන්න, print කරන්න වගේ වැඩ කරන්න පුළුවන්. report operation කියන්නේ report එකක් print කරනවද, preview එක බලනවද, ඒවට buttons දාගන්න පුළුවන්. ඒ වගේ applications යම්කිසි program එකක් open කරගන්න පුළුවන්. miscellaneous කියලා කියන්නේ මෙන්න මේ තියෙන අනිකුත් දේවල් කරගන්න පුළුවන්. මම දැනට ඔයගලන්ට මේ විස්තරේ පෙන්නන්න next button එක දාලා පෙන්නන්නම්. අපි ඒකෙදි record navigation ගිහිල්ලා go to next කියන එක select කරලා next යනවා. ඒතර මෙතන අපිට දාන්න පුළුවන් මීළඟ ලේඛනයට යන්න කියලානේ මේ දාන්නේ. එතකොට මීළඟ මෙහෙම මීළඟ කියලා දීලා අපිට finish කරන්න පුළුවන්. දැන් මලු මේ මීළඟ කියන බටන් එකෙන් මොකද වෙන්නේ කියලා අපිට පුළුවන් form එක run කරලා form view එකට ගිහිල්ලා මෙහෙම click කරලා දැන් බලන්න මෙතන රාසපුත්‍රම් ඉන්නේ. මම මීළඟ ගියොත් ජවසේන, මීළඟ ගියොත් මලිත්තාර. ඒ වගේ අපිට buttons දාගන්න පුළුවන්. අන්න ඒක ඔයගලගේ පොතේ තියෙනවා. මෙන්න මේ විදිහට buttons දාගන්න විදිය තියෙනවා. ඊට පස්සේ අපි තොරතුරු ලබා ගැනීම සඳහා විමසුමක් පාවිච්චි කරන එක බලමු. අපි ගෙනා query එකක් කියලා. එතකොට අපි query එකක් හදනකොට බලන්න උදාහරණයක් විදිහට මෙන්න මෙතන තියෙනවා ගණිතයේ ලකුණු ගත්ත අයගේ විතරක් විස්තර අරන් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ 2014 ගණිතයට ලකුණු ගත්ත කට්ටිය පෙන්නලා තියෙනවා. ඒ වගේ අපිට වෙනස්කම් කර කර බලන්න පුළුවන්. ඊට පස්සේ ළමයින්ගේ ලකුණු වල එකතු අරන් තියෙනවා. අපි ඒ වගේ විමසුමක් හදලා බලමු. එතකොට මම ශිෂ්‍ය වගුව 1 කියලා මේ ෆෝම් එක සේව් කරනවා. අපි විමසුමක් හදමු. අපි යනවා create වල queries විමසුම්. query wizard වලට යන්නේ query design එකට අපි යමු. query design අපි ලකුණු වගුවයි ශිෂ්‍ය වගුවයි දෙකම ඇතුළත් කරගමු. query එකට ලකුණු වගුව ඇතුළත් කරා, ශිෂ්‍ය වගුව ඇතුළත් කරා, close කරා. දැන් අපි හදපු රිලේෂන්ෂිප් එකත් එක්කම ඇවිල්ලා තියෙනවා. මේකේ පැත්ත ප්‍රශ්නයක් නෑ. මම අර one to many කියන එක පැහැදිලිව පේන්න මේ විදිහට තියාගත්තා. මෙතෙන්දී අපි බලමු 2014 අවුරුද්දේ ගණිතයට ගත්ත ලකුණු ටික බලාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය දත්ත ඩබල් ක්ලික් කරලා දාගන්න. ඇතුළත් වීමේ අංකය, මුලකුරු සමග වාසගම, ඊට පස්සේ ගණිතය, ඊට පස්සේ වර්ෂය. වර්ෂය පෙන්වන්න ඕනේ නැත්නම් මෙතන අපි මේ ලකුණ අයින් කරනවා. ඕනෙම තැනක අයින් කරන්න පුළුවන්. 2014 ගත්ත ටික නම් ඕනි. ක්‍රයිටීරියා කියන තැන අපි 2014 කියලා මෙහෙම ඩබල් කෝට්ස් ඇතුලේ ටයිප් කරනවා. ඒතර විමසුමක් කියලා කියන්නේ තියෙන දත්ත වලින් කොටසක් අපි දෙන ලද තත්වයක් යටතේ පෙන්වන්න ඕනි. අපි මේ විමසුම රන් කරොත් රන් ඔයාලට පේනවා 2014 දෙන්නයි ලකුණු අරන් තියෙන්නේ ඒගොල්ලන්ගේ විස්තර.
එක්කෙනෙක් 56 අනික් කෙනා 68යි. අපිට ඕන නම් 60ට වැඩියෙන් කවුද ගත්තේ කියලා බලන්න. ආයෙ ඩිසයින් view ගිහිල්ලා මේ ගණිතයේදී 60ට වැඩිය. එතකොට ක්‍රයිටීරියා කියන එකේ අපි දානවා ශාලයි 60යි. ඉංග්‍රීසි වලට මාරු වෙලා දාන්න ඕනේ. දැන් අපි රන් කරොත් එක්කෙනයි ඉන්නේ කියලා පේනවා රාසපුත්‍රම් විතරයි. අපිට ඕන හැමෝගෙම ලකුණු බලන්න මේ ක්‍රයිටීරියා අයින් කරලා අපිට පුළුවන් රන් කරන්න. එන හැමෝගෙම ගණිතයට ගත්ත ලකුණු. ඊට පස්සේ අපිට අවශ්‍යයි නම් සියලුම විෂයන් වලට ගත්ත ලකුණු බලන්න. ආයෙ ඩිසයින් view ගිහිල්ලා අපි අනිකුත් දේවල් දානවා. දැන් මෙතනට වර්ෂය මෙතනට ගැලපෙන්නේ නැහැ. අපිට පුළුවන් විද්‍යාව ඉංග්‍රීසි කියලා දාගන්න පුළුවන්. ඒකේ තියෙනවා සියලු විෂයන් වල ලකුණු. එතකොට මෙතෙන්දී දත්ත වලින් කොටසක් අපි දෙන තත්ත්වයන් යටතේ පෙන්නනවා කියලා මම කිව්වා. ඒ විතරක් නෙමෙයි ටේබල් කිහිපයක තියෙන දත්ත අපි දෙන ලද තත්ත්වයක් යටතේ අපිට වෙන් කරලා පෙන්වන්නත් විමසුම් යොදා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ලකුණු තියෙන්නේ ලකුණු වගුවේ මුල අකුරු සමග නම සහ ඇතුළත් අංකය කියන මේ දෙක මම ගත්තේ ශිෂ්‍ය වගුවෙන්. එතකොට වගු දෙකක තියෙන දත්ත එක වගුවක මෙතෙන්දී පෙන්නනවා. ඕන එක වගුවක කොටසක් බලා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ ලකුණු වල එකතුව විමසුම. මෙන්න මේ විදිහටයි ඔයගලන්ට මතක ඇති එකතුව කියලා දුන්නා. එතකොට ලකුණු වගුවෙන් ගණිතය, ලකුණු වගුවෙන් විද්‍යාව සහ ලකුණු වගුවෙන් ඉංග්‍රීසි කියලා අපි දුන්නා. රයිට්. එතකොට හරි කෝර එක මෙතන තියෙනවා. එකතුව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ එක එක විෂයන් වල එකතුව ඒ ඉදිරියෙන් තියෙනවා. කොහොමද එහෙම ගත්තේ? අපි මෙච්චරයි කරේ. ලකුණු වල එකතුව ගන්න ඕනි තැන right click කරලා අපි ගියා build ගිහිල්ලා අපි functions කියන තැනින් built-in function ගිහිල්ලා sum තෝරගත්තා. ඉතින් මේකේ වීඩියෝ එක අවුට් කරපුවාම ඔයගලන්ට පැහැදිලිව බලන්න පුළුවන් sum. ඊට පස්සේ expressions කියන තැනට ගිහිල්ලා database එකේ tables වල මම ලකුණු වගුවේ මේ ගණිතය ඩබල් ක්ලික් කරලා එකතු කිරීමේ ලකුණ ටයිප් කරා. විද්‍යාව එකතු කිරීම ඉංග්‍රීසි. මෙහෙම දීලා ඕකේ කරා. ඒකට ඒ වැඩේ එකපාරක් කරපු නිසා ඒක මම නැවත දෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට අපි විමසුම් හදලා අපිට පුළුවන් මේ save බටන් එකේ ක්ලික් කරලා save කරගන්න පුළුවන්. right පළවෙනි පාර save කරද්දී නමක් ආනවා. මම කලින් save කරපු නිසා නමක් ඇහුවේ නැහැ. ඊට මේවට කියනවා විමසුම් කියලා. ඊට පස්සේ අපේ පොතේ තියෙනවා වාර්තා නැත්නම් රිපෝට්ස් හදන්න තියෙනවා. රිපෝට්ස් හදනකොට රිපෝට් විසාඩ් එකක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ගණනය කිරීමකුත් මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. අපි බලමු ළමයිගේ එක විෂයකට ලකුණු බලලා ඒ ලකුණු වල එකතුව අරන් බලමු. අපි ඒකට විමසුමක් හදලා කරන්නත් පුළුවන් නැත්නම් කෙලිම වාර්තාව හදන්නත් පුළුවන්. create ගිහිල්ලා අපි යනවා වාර්තා reports වල තියෙනවා report wizard කියලා තැනක්. report wizard ගියාට පස්සේ අපෙන් අහනවා මේ report wizard එකට data ගන්න කොහෙන්ද? විමසුමෙන්ද? ලකුණු වගුවෙන්ද? ශිෂ්‍ය වගුවෙන්ද? යනාදී වශයෙන් අහනවා. අපි ශිෂ්‍ය වගුවෙන් ගමු. එයාගේ ඇතුළත් වීමේ අංකයයි 9යි.
ලකුණු වගුවෙන් ගම්මු ගණිතයේ ලකුණු. ඊට පස්සේ අපිට පුළුවන් next ගිහිල්ලා මේ ලකුණු පෙන්වන්න ඕනි ලකුණු වගුවට අනුවද ශිෂ්‍ය වගුවට අනුවද කියලා අහනවා. අපි ලකුණු වගුවට අනුව කියලා දීලා අපි යනවා next group කරගන්න ඕනේද කියලා අහනවා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට එක ළමයිගේ සියලු ලකුණු පෙන්වන්න ඕන නම් මෙතන ඇතුළත් වීමේ අංකය කියලා දාලා ඒ අංකයට අදාළ වෙන වෙනම ලකුණු බලා ගන්න පුළුවන්. අපි කියන එකට group කරනවා කියලා. අපි group කරන්නේ නැහැ මෙතනදී. right next ගිහිල්ලා right අපිට විශේෂයෙන් හදාන්න දෙයක් නැහැ. අපි finish කරා. ඒතර බලන්න වාර්තාවක් හැදිලා තියෙනවා. මේ වාර්තාව මෙහෙම ලොකු කුඩා කරලා බලන්න පුළුවන්. print out ගන්නත් පුළුවන්. අපිට මේ වාර්තාවේ right click කරලා design view ගිහිල්ලා මේ තියෙන දත්ත වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන ලකුණු වගුව එක ඕනේ ලකුණු වගුව. මේ විදිහට. ඊට පස්සේ මේක අවශ්‍ය තැනකින් මැදින් ඕනනම් මැදින් පැත්තෙන් ඕනනම් පැත්තකින් තියලා. එතකොට මේ ටික ඕනනම් select කරලා color එකක් දීලා ඒ වගේ කරන්න එක එක වෙනස්කම් කරන්න පුළුවන්. අකුරු වර්ග වෙනස් කරලා font වර්ග වෙනස් කරලා එහෙම කරන්නත් පුළුවන්. එතකොට මේ උඩ තියෙන labels මේ යට කොටුවේ තියෙන දත්තේ පෙන්නන තැන label එක කියලා කිව්වේ මුල අකුරු සමග නම කියන එක label එකක් form එක මත තියෙන text එකක් database එකකින් ගන්න data එකක් අපි කියනවා data පෙන්නන තැනක්. ඒතර data එක පෙන්නන තැන ඕනනම් වෙනස් කරන්න පුළුවන්. මේකේ වෙන තැනකින් ගිහින් තියාගන්නම පුළුවන්. එතකොට මේ ගණිතයේ සියලු ළමයින්ගේ ගණිතයට ගත්ත ලකුණු වල අපිට ඇවරේජ් එකක් හොයන්න ඕන නම් අපිට පුළුවන් මේ report එකේ පහළ report footer කියන තැන ස්පේස් එකක් අරගෙන ටෙක්ස්ට් බොක්ස් එකක් දාගෙන AB කියලා තියෙනවා කර්සර් එකත් එක්ක ටෙක්ස්ට් බොක්ස් එක අරගෙන අපිට මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඇඳගත්තාම අපිට ටෙක්ස්ට් බොක්ස් එක ලේබල් එකකුත් එක්ක එන්නේ අපිට මෙතන ටයිප් කරන්න පුළුවන් සාමාන්‍ය අගය කියලා ටයිප් කරා. අගය කියන එක ආවේ නෑ සාමාන්‍ය උනත් ඇති. සාමාන්‍ය අගය කියලාම දාගමු නැත්තම් ගැලපෙන්නේ නැහැ වගේ. සාමාන්‍ය අගය එන්ටර් කරා සාමාන්‍ය අගය. සාමාන්‍ය අගය පෙන්වන්න ඕනි ටෙක්ස්ට් බොක්ස් එකේ අපි right click කරලා අපි යනවා කලින් වගේ build event. කලින් අපි ගියා මේ වගේ තැනකට queries වලදී build event ගියාම අපෙන් අහනවා macro. ඒ කියන්නේ අපි coding ලියන්න යන්නේ macro ලියනවද expression build යනවද code build යනවද කියලා අහනවා. macro නම් අපිට වෙන්න ඕනි වැඩේ record කරන්න පුළුවන්. expression build නම් සමීකරණ අපිට ප්‍රකාශන ගොඩන ගන්න පුළුවන්. code build නම් VBA කියන language එකෙන් code ලියන්න පුළුවන්. අපි expression build තෝරලා okay කරනවා. ඒකට කලින් දැක්කා වගේ expression build කරන්න තැනක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට average එකයි ගන්න ඕනේ mathematics වල. එතකොට අපි functions වලින් built-in function ගිහිල්ලා average තෝරනවා. avg double click කරනවා. මොකේද average එක ගන්න ඕනි? school database එකේ table වල තියෙන
ලකුණු වගුවේ ගණිතය විෂය කියලා දීලා ඕකේ කරනවා. right. අපි බලමු මේක දෙන්න තැන් දෙකක් තියෙනවා. මෙතන හරි ගියේ නැත්නම් අපි එතන දෙමු. අපි view ගිහිල්ලා output එක බලනවා. නමුත් බලන්න සාමාන්‍යයෙන් ඇවිල්ලා නැහැ. මෙතන ක්ලික් කරපුවාම message එකක් එනවා. ඒක contain වෙන්නේ නැහැ කියලා. එතකොට අපි කලබල වෙන්නේ නැහැ. නැවත design view එකට මාරු වෙලා design view එකේ අපි වෙන විදිහකට මේ වැඩේ කරනවා. අපි ලකුණු average එක පෙන්වන්න ඕනේ text box එකේ right click කරලා මේ පාරේ යන්නේ properties යටම තියෙනවා. properties ගියාට පස්සේ අපිට property sheet එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. property sheet එකේ මෙතන data කියන tab එකේ control source එකේ මුකුත් නැහැ. ඒ ළඟ තියෙනවා තිත් තුනක්. එතනින් ගිහිල්ලා අපි expression එක build කරනවා. අපිට අවශ්‍යයි functions වල built-in function, ඒ කියන්නේ access වල හදලාම තියෙන function වල average. ඒක average එක දෙන්නේ අපි මොන ශේෂ්ත්‍රයේද? school db එකේ table වල ලකුණු වගුවේ ගණිතය කියන විෂය. ඕකේ. ඊට පස්සේ ඔයගලන් බලන්න automatically පේනවා මෙතන දැන් control source එකේ ලියවිලා තියෙනවා ප්‍රකාශනයක්. දැන් අපිට run කරන්න පුළුවන් view right report view එකේ ඉන්නේ දැන් සාමාන්‍ය අගය පෙන්නනවා 57යි. සාමාන්‍ය අගය පෙන්නනවා 57යි කියලා. අර කලින් එක අයින් කරපු නැති නිසා ක්ලික් කරද්දී ඒක ඉන්නේ. දැන් ඒතර මේ සියලු ලකුණු එකතු කරලා දැන් හතර දෙනාගේ ලකුණු එකතු කරලා හතරෙන් බෙදුවාම අපිට 57යි කියලා එනවා. එතකොට අද අපි කතා කරේ ප්‍රැක්ටිකල් එකක් කරන විදිය. එතනින් මේකේ අන්තිමට තියෙන report එක කොහොමද print කරන්න කියන එක. එතකොට මේ report එකක් අපිට print කරගන්න පුළුවන්. ඕනනම් බටන් එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට print කියන option එක තියෙනවා. මේකේ අපිට ගිහිල්ලා printer එකක් install කරලා තියෙනවා නම් printer එක select කරලා print කරගන්නත් පුළුවන්. මුද්‍රණය කරන්න බටන් එකක් දාන්නත් පුළුවන්. report view එකේ සිට print preview වෙත මාරු කරන්න. report view එකේ ඉඳලා print preview. එතකොට දැන් report view එකේ ඉන්නේ මේ මෙතන වම් පැත්තේ තියෙන ආයේ print. එතන ක්ලික් කරලා මේ වාර්තාවේ print out එකක් ගන්න පුළුවන්.